ඇදහිලි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයන් ගණන 30361ක්. සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමේ චෝදනා මත තවත් කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. COVID-19 වෛරස ව්‍යාප්තිය පිළිබඳ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීරිගම නාල්ල දියුල්දෙණිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවක්. පොලිස් මූලස්ථානයේ නිවේදනය කළේ COVID-19 ව්‍යාප්තිය පිළිබඳ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය ප්‍රචාර කළ 17 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි. අද දින ඇදහිලි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් 343 දෙනෙකු අත්අඩංගුවටගෙන වාහන 122ක් පොලිස් භාරයට අරගෙන තියෙනවා. ඇදහිලි නීති පැන වූ දිනේ සිට මේ දක්වා 30000කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවටගෙන නීති මගින් කටයුතු කිරීම සඳහා අවශ්‍ය පියවර අරගෙන තියෙනවා. ඉතා කනගාටුවෙන් මේ සංඛ්‍යාව පිළිබඳව ප්‍රකාශ කළත් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලය තුලදී මේ තත්ත්වය වඩා යහපත් වෙයි කියලා. මේ අතර සතස හරහා බහඬ බෙදා හැරීම පිළිබඳ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ බවට වන චෝදනාවක් මත පසුගියදා අත්අඩංගුවටගත් කාන්තාවක් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. එහිදී ඇය අපමත මුදා හැරීමට නියෝග කර තිබෙනවා. මේ අතර චක්‍රලේඛ ගැටලුවක් මුල් කර ගනිමින් අඩු ආදායම්ලාභීන්ට රුපියල් 5000ක දීමනාව ලබා දීමේ රාජකාරිවලින් ඉවත්වීමට ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබූ අතර එම කටයුතු වලින් තම සංගමයේද ඉවත්වන බව ශ්‍රී ලංකා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහ සහකාරවරුන්ගේ ජාතික සංගමය පවසනවා. මතු ඇති මෙම ගැටලුව සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නිලධාරීන් සහ මහජන නියෝජිතින් අතර හමුවක් මහනුවරදී පැවැත්වුණා. කිසිම ගැටලුවකින් තොරව මේ සකස් කරපු ලයිස්තු වලට මේ 5000 දීමනාව තව දින දෙක තුනක් ඇතුළත ලබා දෙන්න අවශ්‍ය කටයුතු සියල්ල කරනවා. ඒ සාකච්ඡාව තමයි දැන් අපි පැවැත්වුවේ. ග්‍රාම නිලධාරීන් හෝ කවුරු හෝ නිලධාරීන් ඉවත් වීම රජයට කෙනෙකුට 5000ක් දී ගන්න බැරි ප්‍රශ්නයක් නෙමෙයි කියන කාරණේ මම පැහැදිලිව කියන්නේ. මේකේ අප්‍රසාදයේ අත් වෙන්නේ මේකෙන් ඉවත් වෙන අයට මිසක් රජයට නෙමෙයි. මෙම ගැටලුව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් සහ අත්‍යවශ්‍ය සේවා සැපයීම පිණිස වූ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා අතර අද පැවැත්වුණා. ග්‍රාම නිලධාරීන්ගෙන් මැසිවිල්ලක් තිබුණා. දැන් හුඟක් රාජකාරි වැඩි. ඉතින් ඒ නිසා මේක අමතර රාජකාරි නිසා මම කිව්වා එහෙමනම් සමෘද්ධ නිලධාරී මේක කරපුවාවේ. ඉතින් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ නේ කියලා. ඒක තමයි මේ මගේ දැනුවත්ව තියෙන හේතු. අපි මේ අවස්ථාවේ බලන්න ඕනේ කවුද මුදුනා නැත්නම් කවුද ලොක්කා කියන එක නෙවෙයි. මෙතන කිසිම වෘත්තීමය ගැටුමක් නැහැ. යම්කිසි ආකාරයක අනවබෝධය නිසා වෙච්ච දෙයක්. මේ ගැටලුව ඉහළ පරිපාලන බලධාරීන් විසින් ඇති කරපු ගැටලුවක් මිසක් අපි ග්‍රාමීය ශ්‍රේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් විසින් ඇති කරපු ගැටලුවක් නොවේ. උදේ ගහන චක්‍රලේඛේ හවස වෙනස් කරනවා. චක්‍රලේඛවල නිසි පැහැදිලිතාවයක් නැහැ. නිසි සීමාවක් නැහැ. ඉතින් අපි සෑහෙන අපහසුතාවයකටපත් වෙනවා. ඒකින්ද මේ චක්‍රලේඛ ගහද්දි ඉහළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා ඇත්තම වෘත්තීය සමිති සංගම්වල අදහස් ලබාගෙන ඒ සම්බන්ධව කටයුතු කරන්න කියන එක මම හිතන්නේ අපි දැක්කු ලේකම්වරෙන් අසාර්ථකම රාජ්‍ය ලේකම්වරයා තමයි රාජ්‍ය පරිමාණ සෝස්කම් වර්තමාන ලේකම් සිරිපාල හෙට්ටිආජි මහත්මයා එතුමා ඉවත් කරලා හොඳ ලේකම්වරේ පත් කරන්න. මේ අතර ඇරැවුල ප්‍රදේශයේ ආදායම් අහිමි වූවන් පිරිසකට රුපියල් 5000 දීමනාව ලබා දීමේ අයදුම් පත්‍ර නොලැබීම හේතුවෙන් ඔවුන් අපහසුතාවට පත්ව තිබෙනවා. හිටෝදේ 9:00ට එන්න කිව්වා. ඔයාලා අපි මෙච්චර බලන් හිටියා. 10 මාට්ට ආව 10 මාට්ට ගෝ 1 මාට්ට එන්න කියලා. 1 මාට්ට 2 මාට්ට ආවම දැන් මේ කතාව කියනවා. මේ අතර COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් తాවකාලිකව වසා දමා ඇති රාජ්‍ය හා පෞද්ගලික ආයතන අප්‍රේල් මාස 20 වෙනිදායින් පසු නැවත ආරම්භ කළහොත් සති දෙකක් යනතුරු පොදු ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ක්‍රියාත්මක කිරීමට විශේෂ භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ දුම්රිය දෙපාර්තමේන්තුව ලංකා ගමනාගමන මණ්ඩලය ජාතික ගමනාගමන කොමිසම සහ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී මෙහිදී සෑම දුම්රිය ස්ථානයකදීම දුම්රිය මගීන්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීම, උණ, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව සහිත පුද්ගලයන් පිළිබඳ සෞඛ්‍ය අංශ උපදෙස් පරිදි කටයුතු කිරීම, පොදු ප්‍රවාහන සේවාවල යන මගීන්ට මුඛ ආවරණ අනිවාර්ය කිරීම, මීටරයක දුරක් තබා ගනිමින් ගමන් කිරීම වැනි සෞඛ්‍ය අංශ උපදෙස් ගණනාවක් පිළිබඳ තීරණය ගෙන තිබෙනවා. මෙම පොදු ප්‍රවාහන සේවා අදාළ කාල සීමාව තුළ පවත්වාගෙන යන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා බැවින් වෙනත් කිසිදු අයෙකු අදාළ ප්‍රවාහන සේවාව වෙත ඇතුළත් කර නොගැනීමටද මෙහිදී තීරණය කර තිබෙනවා. මේ අතර පසුගිය මාර්තු මාස 10 වන දිනෙන් කල්ලිකුත් වූ රියදුරු බලපත්‍ර අලුත් කිරීම සඳහා අප්‍රේල් 15 දක්වා දී තිබූ කාල සීමාව COVID-19 වසංගතයේ අවසන් වන තෙක් දීර්ඝ කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා උපදෙස් දී තිබෙන බව එම අමාත්‍යාංශය නිවේදනය කළා.
මේ අතර පිටරටින් භෝග ගෙන්වීම සීමා කිරීමට රජය ගෙන ඇති තීරණය යටතේ විවිධ භෝග වර්ග වගා කිරීම සඳහා ගොවීන් දිරිමත් කිරීමට භෝග වර්ග 15කට සහතික මිලක් ලබා දී මිලදී ගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඉදිරියට එළමෙන යල් කන්නය අපිට වී ඇරුණාම අතිරේක ආහාර නිෂ්පාදන වර්ග අපි 15ක් දැනට හඳුනාගෙන තියෙනවා. බඩිරිඟු, මුං ඇට, උඳු, කොල්ලු, කව්පි, සෝයා, හටකජු, තල, පුරක්කන්, ලොකු ලූණු, රතු ලූණු, මිරිස්, අර්ථාපල්, කහ සහ ඉඟුරු. යම් කෙනෙක් මේ දේවල් නිෂ්පාදනය කරනවා නම් අනාගතයේදී අපි සහතික මිලක් ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේම මේ මිලදී ගැනීමේ ක්‍රමවේදයකුත් අපි ඇති කරනවා. රජය තවත් තීරණයක් කරන් තිනවා. මේ නිෂ්පාදනය කරන අවස්ථාවේදී අක්කරයකට අඩු ඉඩම් වගා කරන ගොවීන් සඳහා අවශ්‍ය බීජ සියල්ලක්ම රජය විසින් නොමිලේ ලබා දීමට කටයුතු. අක්කර භාගයේ සිට අක්කර 5 දක්වා 50% මුදලක් රජය විසින් ලබා දෙනවා. අපි දැන් මේ අද ප්‍රකාශ කරපු භෝග 15 සඳහා මේ කන්නේ සිට කෘෂි රක්ෂණ මණ්ඩලය යටතේ රක්ෂණ ආවරණයක් ලබා දීමට කටයුතු කරලා. මේ අතර බණ්ඩාරවිල ප්‍රදේශයේ මල් වගාකරුවන් සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ Taman දැඩි ගැටලු වලට මුහුණ පා සිටින බවයි. සාමාන්‍යයෙන් මේ කොටුවකට ලක්ෂ 5ක් වියදම් කරලා තියෙන අද අපිට වෙළඳපළක් ඇති තත්යකට පත් වෙලා තියෙනවා. එහෙනම් අපි රජයට කියනවා මල් ව්‍යාපාර කරන මෙරියතලා පාලකතුරුන් ප්‍රදේශයේ මිනිසුන්ට මොන හරි සහනයක් අපට ලබා දෙන්න කියලා. COVID-19 ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් ලෙස පිටකොටුව මැනින් වෙළඳපළ තවත් සතික කාලයක් වසා දැමීමට තීරණය වීම හේතුවෙන් දැනට එම වෙළඳපළ වෙත රැගෙන එන එළවලු සහ පළතුරු තොග යලි දැනුම් දෙනතුරු මීගොඩ, නාරහැම්පිට, රත්මලාන, වැලිසර, පිළියන්දල සහ වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථාන වෙත ගෙන යන ලෙස අත්‍යවශ්‍ය සේවා සැපයීම පිණිස වූ ජනාධිපති කාර්යසාධක බලකාය උපදෙස් දී තිබෙනවා. ඒ අනුව සිල්ලර වෙළඳුන්ට අදාළ ආර්ථික මධ්‍යස්ථානවලදී එළවලු සහ පළතුරු තොග මිලදී ගත හැකියි. ඖෂධ බෙදා හැරීම සහ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සඳහා මෙතෙක් සීමා වී තිබූ තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු තවත් පියවරක් ඉදිරියට තබමින් විදේශ තැපැල් මලු සහ පාර්සල් තැපැල් මලු බෙදා හැරීමට අදාළ මූලික කටයුතු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී අද ආරම්භ වුණා. අන්තිම මාස දෙකේ වගේ අපිට ලැබිච්ච EMS කුරිය අදාළ පාසල් සහ ලිපි අදාළ තැපැල් කාර්යාලවලට අපි ඉදිරියේදී ලබා දෙන්න කටයුතු කරනවා. නමුත් ඉදිරියේදී රජයේ විසින් තීරණ වලට අනුව තමයි මේක මහජනයා වෙත ලබා දෙන්න අපි කටයුතු කරන්නේ. ඇඳරිනීති කාලය තුළ තම නිවෙසට යාමට නොහැකිව බස්නාහිර පළාත තුළ රැඳී සිටින ජනතාවට අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය බෙදා දීම පොලිසිය මගින් සිදු කෙරුණා. මුඛාවරණ පළදින්න කෙනෙක් සම්බන්ධයෙන් පොලිස් පොත්තුමා විසින් උපදෙස් දීලා තියෙන්නේ මාර්ග බාධක හා විවිධ ස්ථානවලදී මහජනතාව සමග පොලිසිය හා හමුදා නිලධාරීන් කතා බහ කිරීමේදී මුඛාවරණයක් පැළඳගෙන එන්නේ නැති පුද්ගලයෙක් කතා කරන අවස්ථාවේදී ඔහුගේ මුවින් පිට වෙන එළවිලිති වගේ දේවල් ආරක්ෂකාංශ නිලධාරීන්ට ග්‍රහණය වෙලා ඒ රෝගය ආසාදනය වෙන්න පුළුවන්. ආරක්ෂාව සඳහා මේක පැළදිය යුතුයි කියලා වල පොලිස් පොත්තුමා කියලා තියෙනවා. මහජනතාවට අපි ඉල්ලීමක් කරනවා. නීතියකට වැඩිය මේ වෙලාව යුතුයකමක් සහ වගකීමක් ලෙස සලකලා වල සෑම කෙනෙකුම මුඛාවරණ ඇඳරිනීති කාලයේදී අවිස්සාවේල පොලිස් බල ප්‍රදේශය තුළ සූදු ක්‍රීඩාවේ නිරත වෙමින් සිටි පුද්ගලයන් 9 දෙනෙකු පොලිසිය අත්අඩංගුවටගෙන අවිස්සාවේල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර එහිදී නියෝග කෙරුණේ සැකකරුවන් දින 21ක් ස්වයං නිරෝධායනය කරන ලෙසයි. ඒ අනුව ඔවුන් මෙලෙස ස්වයං නිරෝධායනයට ලක් කෙරුණා. ඕගොල්ලෝ බලන්න ඕනේ මේ ගැත් එක සම්බන්ධතාවයට යන්න බෑ, මෙයාලට ඇතුළට යන්න ඉන්න බෑ. ඒ වගේ අනිවාර්යෙන් අර පොලිසිය ආපුව දැනුවත් කරන්න ඕනේ. මොකද මේ කියාවලිය දින 21ක් ගැන මේ වටේ පිටේ ඉන්න හැම කෙනාගේම සෞඛ්‍ය ආරක්ෂාව සඳහා බත්තරමුල්ල පොලිස් මාර්ග බාධකයකදී සැකකටයුතු ලොරි රථයක් පරීක්ෂා කළ පොලිස් නිලධාරීන්ට නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ කුකුළු මස් සහ ඌරු මස් තොගයක් සොයා ගැනීමට හැකි වී ඇති අතර සැකකරුවන් දෙදෙනෙකුද සමගින් එම මස් තොගය බත්තරමුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයට බහර දී තිබෙනවා. අදාළ මස් තොගය පරිභෝජනයට නුසුදුසු බවට එහිදී අනාවරණය වී ඇති අතර එම මස් තොගය විනාශ කිරීමට පියවර ගැනුණා. ඇඳරිනීති කාලයේදී අහුන්ගල්ල කටුවිල ප්‍රදේශයේ කුරුඳු සැකසුම් මධ්‍යස්ථානයක රුපියල් ලක්ෂ 3ක් පමණ වටිනාකමකින් යුත් කුරුඳු තොගයක් දෙදෙනෙකු විසින් සොරකම් කරන ආකාරය එම මධ්‍යස්ථානයේ සවිකර තිබූ ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. මීගම පයාගල ඉදුරුව ප්‍රදේශවල ඇඳරිනීති සමයේ පවත්වාගෙන ගිය රා විකුණුම් මධ්‍යස්ථාන 5ක් වැටලීමට සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ සමත් වී ඇති අතර සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇඳරිනීති කාල සීමාවේ අත්‍යවශ්‍ය සේවා යටතේ පාන් අලෙවි කිරීම සඳහා ලබා දුන් අවසරය අවභාවිත කරමින් පාන් අලෙවි කරන මුවාවෙන් මත්කුඩු ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රිරෝධ රථයක් සමග කණ්ඩලම ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙකු දඹුල්ල ප්‍රදේශයේදී පොලිස් බහරයට ගෙන තිබෙනවා. එහිදී රුපියල් 20000කට ආසන්න වටිනාකමකින් යුත් හෙරෝයින් මත්කුඩු සොයාගෙන තිබෙනවා. මේ අතර ඇඳරිනීති රාජකාරීවල නිරතව සිටින පොලිස් නිලධාරීන් විසින් හිසතල් ගෑමේ චාරිත්‍රය මහමග සිටම සිදු කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.
මේ අතර විදේශගතව මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙලෙස අදහස් පළ කළා. ශ්‍රී ලංකාවේ විදේශගත වී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් ආපහු එන්නට ඉල්ලීම් කර තිබෙනවා. ඒ අයගේ ලේඛනයන් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් තානාපති කාර්යාලවල ලියාපදිංචි කොට සකස් කරමින් පවතිනවා. අපේ ගුවන් තොටුපළ තාම විවෘත වී නැහැ. අපේ ගුවන් තොටුපළවල් විවෘත කිරීමේ කාර්යයට මැදිහත් වෙන්න පුළුවන් වෙන්නේ සෞඛ්‍ය වැඩපිළිවෙලේ පැහැදිලි පාලනයක් ඇති කර ගැනීමෙන් පසුව. පවතින තත්ත්වය හමුවේ මානසික ආතතිය දුරු කිරීම සඳහා මහල් නිවාස ආශ්‍රිතව ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ක්‍රියාත්මක කරන සංගීත වැඩසටහන් ඊයේත් ක්‍රියාත්මක වුණා. මමත් අප දෙදෙනෙකු ලෙස නොව එකෙකු ලෙසින් සිත COVID-19 වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව අද 1,47,000 අභිබවා ගියා. ඒ දිනක් තුළ වාර්තා වූ ඉහළම මරණ ගණන 4,491ක් ලෙස ඇමරිකාවෙන් වාර්තා වීමත් සමග මේ අතර ඇමරිකානු ජනාධිපතිවරයා එරට ආර්ථිකය නැවත විවෘත කිරීමේ මාර්ගෝපදේශන වැඩසටහනට එක්වමින් කියා සිටියේ එරට ඇතැම් ප්‍රාන්ත මෙම මාස අවසානයේ නැවතත් විවෘත කිරීමට හැකිවනු ඇති බවයි. COVID-19 ගෝලීය වසංගතයෙන් මේ වන විට දැඩි බලපෑමක් එල්ල වී ඇති ඇමරික එක්සත් ජනපදයෙන් ගත වූ පැය 24 තුළ පුද්ගල මරණ 4,400කට අධික ප්‍රමාණයක් වාර්තා වුණා. ජොන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය සංගණනයට අනුව එම මරණ අතර COVID-19 වෛරසය ආසාදනය වී මීට පෙර මිය ගිය නමුත් සංගණනය නොවූ පුද්ගලයින්ට ඇතුළත් වනවා. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන සමස්ත පුද්ගල මරණ ගණන 34617ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සමස්ත ආසාදිතින් ගණන 6,77,570ක් දක්වා ඉහළ ගියේ නව ආසාදිතින් 29567ක් වාර්තා වීමත් සමගයි. මේ අතර ඊයේ ඇමරිකාවේ Fox News මාධ්‍යවේදියෙක් දවල මන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී COVID-19 වෛරසය චීනයේ ජෛව රසායනාගාරයක හටගෙන පසුව ව්‍යාප්ත වූ බවට ඇමරිකානු රජයට දැඩි විශ්වාසයක් පවතින බවට සිදු කළ චෝදනාවට චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ලී ජියන් සාහෝ මෙලෙස පිළිතුරු දැක්වුවා. නව කොරෝනා වෛරසයේ බිහිවීම සහ ව්‍යාප්තිය සම්බන්ධයෙන් චීනය දරන මතය ඉතාමත් පැහැදිලි. එය විද්‍යාත්මක කාරණයක්. අපි ඒ සම්බන්ධයෙන් නිගමනයකට පැමිණිය යුත්තේ විද්‍යාඥයින් සහ වෛද්‍ය විශේෂඥයින්ගේ නිගමන මතයි. මම ඔබට සිහිපත් කිරීමට කැමති ලෝක සෞඛ්‍ය සංවිධානය අවස්ථා රැසකදී නිවේදනය කරලා තිබෙනවා කොරෝනා වෛරසය විද්‍යාගාරයක් තුල සිදු වූ අතපසුවීමකින් හටගත් වෛරසයක් නොවන බවට. ලෝකයේ බොහෝ විශේෂඥයින් පවා පෙන්වා දීලා තියෙනවා මෙම වෛරසය රසායනාගාරයක් තුල හටගත් වෛරසයක් කීමට විද්‍යාත්මක පසුබිමක් නැහැ කියලා. වසංගත රෝගයන් යනු මානව ප්‍රජාව වෙත එල්ලවෙන සාමාන්‍ය සතුරන්. කෙසේ වෙතත් චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා පසුගිය මාසයකදී ඇමරිකාවට චෝදනා එල්ල කරමින් කියා සිටියේ COVID-19 වෛරසය ඇමරිකානු සොල්දාදුවන්ගෙන් චීනයට ඇතුළු වී ඇති බවයි. ගත වූ පැය 24 තුළ යුරෝපා කලාපයේ වැඩිම පුද්ගල මරණ ගණන වාර්තා වූයේ බ්‍රිතාන්‍යයෙන්. ඒ මරණ 861ක්. මේ වන විට බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන සමස්ත පුද්ගල මරණ ගණන 13729ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිතින් ගණනද 103,093ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන් සහ එරට වැසියන් ජාතික සෞඛ්‍ය පද්ධතිය දිරිගැන්වීමට කටයුතු කරන ආකාරයයි. ඊයේ දිනේදී පමණ ප්‍රංශයෙන් නව ආසාදිතින් 17164 දෙනෙකු සොයා ගැනීමත් සමග එරට සමස්ත ආසාදිතින් ගණන 1,65,027ක් දක්වා ඉහළ ගියා. මේ වන විට එරටින් වාර්තා වන සමස්ත පුද්ගල මරණ ගණන 17920ක්. මීට පෙර යුරෝපා කලාපයේ වෛරස් ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානීය බවට පත්ව තිබූ ඉතාලියෙන් සහ ස්පාඤ්ඤයෙන් වාර්තා වන පුද්ගල මරණයන්හි ක්‍රමික පහත වැටීමක් මේ වන විට දක්නට ලැබෙනවා. ස්පාඤ්ඤයෙන් වාර්තා වන සමස්ත පුද්ගල මරණ ගණන 19315ක් වන අතර ඉතාලියෙන් වාර්තා වන සමස්ත පුද්ගල මරණ ගණන 22170ක්. ගත වූ පැය 24 තුළ අසල්වැසි ඉන්දියාවෙන් COVID-19 ආසාදිතින් 1060ක් සොයා ගැනීමත් සමග සමස්ත ආසාදිතින් ගණන 13430ක් දක්වා ඉහළ ගියා. එරට ශිකර්පූර්හි ගැබිඩි මව්වරුන් හට වෛද්‍ය සේවාවන් සැපයූ තාක්ෂණික නිලධාරිනියකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව සොයා ගැනීමත් සමග ගැබිඩි මව්වරුන් 69 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට ඉන්දිය බලධාරීන් පියවර ගත්තා. වෛරස් ව්‍යාප්තිය මුල්වරට ආරම්භ වූ චීනයෙන් ගත වූ පැය 24 තුර වාර්තා වූයේ නව ආසාදිතින් 26ක් පමණක් වන අතර ඉන් 15 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි අය වනවා. කෙසේ වෙතත් චීනය COVID-19 වෛරසය හඳුනාගත් වූහාන්හි වසංගතයට අදාළ සංඛ්‍යා ලේඛන ප්‍රතිශෝධනය කර ඇති අතර එහිදී ජීවිතක්ෂයට පත් වූ
ගණන 1290 දෙනෙකුගෙන් ඉහළ යාමත් සමග එරට තුල සිදු ඇති සමස්ත කොවිඩ් මරණ ගණන දැක්වෙන්නේ 3869ක් ලෙසින්. මේ අතර පළමු කාර්තුව තුල චීනීය ආර්ථිකය 6.8කින් පහත වැටී තිබෙන්නේ කොවිඩ්-19 වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ එල්ල වී ඇති දැඩි බලපෑම හමුවේ. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන අරමුදල් අත්හිටවීමේ සූදානමක ජපාන අග්‍රාමාත්‍ය ශින්ෂෝ අබේද පසුවන බවට විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් ගැටලු පවතින බවට චෝදනා එල්ල කරමින් කෙසේ වෙතත් ජපාන අග්‍රාමාත්‍ය ශින්ෂෝ අබේ නිවේදනය කරන්නේ මූල්‍ය ආධාර ලබා දීම සම්බන්ධයෙන් වසංගතය අවසන් වීමෙන් පසු තීරණයකට එළඹෙන බවයි. මූල්‍යමය වශයෙන් ස්වාධීන වීමේ අපේක්ෂාවෙන් රාජකීය නම්බුනාම හැරදා පැමිණි බ්‍රිතාන්‍යයේ හැරි මේගන් යෝල ඇමරිකාවේ ලොස් ඇන්ජලීසි නිවෙස් වෙත ගොස් ආහාර ලබා දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා. ස්වීඩනයේ සොෆියා කුමරියද සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරිනියක් ලෙස එරට ජාතික සෞඛ්‍ය පද්ධතිය සමග අත්වැල් බැඳගෙන ඇත්තේ වෛරසයට එරෙහිව සටන් කිරීමේ අරමුණින්. වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය පාලනයට දකුණු අප්‍රිකාව අකර්මණ්‍ය කර තිබීම හේතුවෙන් එරට ක්‍රූගර් ජාතික වනෝද්‍යානයේ මාර්ගයක සිංහයන් නිදාගෙන සිටින අයුරුයි මේ. ඊශ්‍රායලයේ ප්‍රධාන නගරයන් ජනශූන්‍යව පැවතීම හේතුවෙන් ඌරන් මහමග සැරිසරන ආකාරයයි මේ. Опустевшие дороги. COVID-19 වෛරසය මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ ICMA ආයතනයේ සිදු කළ ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාව නවවන ස්ථානයට පත්ව තිබෙනවා. ඉන්දියාව, රුසියාව, ඇමරිකාව, බ්‍රිතාන්‍ය, චීනය ඇතුළු ප්‍රබල රටවල් එම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට වඩා පහළ ස්ථානයක් ඉසිලීම විශේෂත්වයක්. මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත්තේ COVID-19 වෛරසය මැඩ පැවැත්වීමේදී රාජ්‍ය නායකත්වයේ සහ ඒ රටවල් තුළ සෞඛ්‍ය පද්ධතියේ සූදානම අනුවයි. නවසිලන්තයේ එම ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර එහි 9 වෙනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා. අසල්වැසි ඉන්දියාව එම ශ්‍රේණිගත කිරීමේ පසු වන්නේ 38 වෙනි ස්ථානයේ. අදාළ ශ්‍රේණිගත කිරීමට අනුව රුසියාව 50 වන ස්ථානයේත්, වෛරසය ආරම්භ වූ චීනය 61 වන ස්ථානයේත්, ඇමරික එක්සත් ජනපදයේ 70 වන ස්ථානයේත් පසු වනවා. ICMA ආයතනය පෙන්වා දෙන්නේ චීනයේ වුහාන් සිට COVID-19 වෛරසය පැතිරීම ආරම්භ වීමත් සමග සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සුපරීක්ෂාකාරීව ක්‍රියාමාර්ගගෙන තිබූ බවයි. ආරක්ෂකංශ සහ බුද්ධ්‍යංශ යොදවා සෝදිසි සිදු කිරීම, රට තුළට පැමිණෙන සියලුම සංචාරකයන්ගේ ගමන් බිමන් නිරීක්ෂණය, විශේෂ සීමා පාලන ඇති කිරීම ආදිය මෙහිදී ඇගයීමට ලක්ව ඇති අතර චීනයේ වුහාන්හි සිරව සිටි ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිදු කළ මෙහෙයුම මෙන්ම ඔවුන්ව නිරෝධායනයට යොමු කිරීම පිළිබඳවද මෙහිදී වැඩි අවධානයට ලක්ව තිබෙනවා. නොමිලේ ක්‍රියාත්මක වන මහජන සෞඛ්‍ය පද්ධතියක් පැවතීම, නිදහස් අධ්‍යාපන ක්‍රමයේ යටතේ සුදුසුකම්ලත් සෞඛ්‍ය සේවාවක් ස්ථාපනය වී තිබීම, නොමිලේ පවත්වනු ලබන ප්‍රතිශක්තිකරණ වැඩසටහන් ආදී හේතු කොටගෙන ශ්‍රී ලංකාව මෙම වෛරසයට හොඳින් ප්‍රතිචාර දක්වා ඇතැයි එම වාර්තාවේ සඳහන්. මේ අතර රට පුරා COVID-19 වෛරසයේ ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් හිරු TV ඔස්සේ විකාශය කෙරුණු රට සහ හෙට විශේෂ වැඩසටහන් මාලාව අද ආරම්භ වූ අතර අද දිනේ එහි තේමා වූයේ COVID-19 සහ රාජ්‍ය සහනයන්යි. විශේෂයෙන්ම මං හිතන්නේ තීන්දුව තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී රජයක් විදිහට අපි දේශපාලන තීන්දුව ගන්න ගියේ නැහැ. COVID-19 හැදුනම ඇමරිකාව ගත්ත තීන්දුව තමයි කොච්චර මැරුණත් කොච්චර ලෙඩ වුණත් ප්‍රශ්නයක් නැහැ. ආර්ථිකය දුවන්න ඕන. ඇදිරි නීතිය දාන්නේ නැහැ. හැබැයි අපේ රටේ නායකයෝ ගත්තේ අපි ඉස්සෙල්ලා මිනිස්සුගේ ජීවිත බේරන්න ඕන. ඊට පස්සේ අපට පුළුවන් ලෝකයේ ආර්ථිකය කඩන් වැටෙන වෙලාවේ පුළුවන් උපරිමයෙන් අපනයනය කරලා අපේ ආර්ථිකය ශක්තිමත් කරගන්න. ඒ නිසා මේ රටේ ජනතාවට අපි ආදරෙයි කියන එකයි මට කියන්නේ. මෙහිදී විශේෂයෙන් සියලුම දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාමීණ නිලධාරීන්, සමුද්‍ර සංවර්ධන නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, සියලුම ශේෂ්ත්‍ර නිලධාරීන් මේ කතා කරන මොහොතේ ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් පවා පරදුවට තියලා තාමත්ම සුවිශේෂී කාර්යභාරය ගමේ ඉන්න අහිංසක අසරණ මිනිස්සයා දක්වාම ගිහිල්ලා තියෙනවා. මේ කාන්තාවන්ට යම්කිසි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒ අයට පිහිටවීම සඳහා පැය 24ම තියෙන දුරකථන අංකයක් අපි දාලා තියෙනවා 19:38. ඒ වගේම අපේ දරුවන්ට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් දුවේ පුතේ 19:29. ප්‍රශ්න ඔබට වෙනවා නම් දුරකථන අමතුමක් අපට ලබා දෙන්න. ඔබ මේ තත්ත්වයෙන් මුදවා ගැනීමට රජයක් විදිහට අපි කටයුතු කරනවා. හිරු ප්‍රවෘත්ති ඔස්සේ මීට පෙර පෙන්වා දුන් ස්වයං නිරෝධායනට ලක් කරන පිරිස්වල ක්‍රියාකාරකම් දුරස්තව සිට නිරීක්ෂණය කළ හැකි අත්පලඳනාව පිළිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව එහි නිර්මාණකරු අද පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා හමු වුණා.
මෙම තාක්ෂණික අත්පලඳනාව නිර්මාණය කර තිබුණේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි අමිල රත්නායක මහතායි. මෙම අත්පලඳනාව හරහා නිරෝධායනයට ලක්කර සිටින පුද්ගලයන් අදාළ ස්ථානයෙන් බැහැරව ගියහොත් SMS පණිවිඩයක් මාර්ගයෙන් ඒ පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතිනවා. පසුගිය 15 වනදා අප මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති හරහා අනාවරණ කිරීමත් සමග ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව හිරු ප්‍රවෘත්ති අංශය හරහා තොරතුරු ලබාගත් අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍යංශය මෙම අත්පලඳනාවේ නිර්මාණකරුට අග්‍රාමාත්‍යවරයා හමු වීමට අද අවස්ථාව සලසා දුන්නා. අගමැතිතුමා කිව්වා මේක ඉක්මනටම හදන්න ඕනේ යුනිට් 5000ක් වගේ ඉස්සෙල්ලා හදන්න ඕනේ. ඒ අදාළ අංශ දැනුවත් කරලා අපිට සම්පූර්ණ සහයෝගය දෙනවා. ඒ වගේම ආමි කමාන්ඩත් හම්බෙලා මේක එක්ස්ප්ලেইন කරන්න කියලා කිව්වා. ඉතින් සෑහෙන සහයෝගයක් ලැබෙනවා. මේක මෙච්චර ඉක්මනට මේ හිරු එකේ පෙන්නලා දීපු උපකාරයෙන් තමයි මේ වගේ දෙයක් ඉක්මනට කරන්න පුළුවන් උනේ. මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය වෛද්‍ය සජිත් එදිරිසිංහ මහතා විසින් COVID-19 වෛරසය වැළඳුණු බවට සැක කරන පුද්ගලයන්ගේ සෙම පටල පරීක්ෂා කිරීමට හැකි උපකරණයක් නිර්මාණය කර ඇති අතර ඔහු ඒ ජාතික බෝන රෝග විද්‍යායතනයට පරිත්‍යාග කරනු ලැබුවා. තනින් තැනට මේක ගෙනියන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රජාව ඇතුළට ගෙනහිල් සාම්පල් විශාල ප්‍රමාණයක් එකවර රැස් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මේක ඇතුලේ වෙනම ලයිටිං සිස්ටම් එකකුයි එක්සෝස්ට් ෆෑන් සිස්ටම් එකකුයි යනවා. ඒක ඇතුලේ වැඩ කරන පුද්ගලයාට කිසිම ප්‍රශ්නයකින් තොරව මේ රාජකාරිය සිද්ධ කරගෙන යෑමේ හැකියාවක් පවතිනවා. මේ අතර රෝගියා සමීපයට නොගොස් රෝග පරීක්ෂා කළ හැකි උපකරණයක් හලාවත මහරෝහලේ උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රෙස්නී සකාෆ් මහතා විසින් නිර්මාණය කර තිබෙනවා. කුඩා ප්‍රමාණයේ කැමරාවක් උපයෝගී කර ගනිමින් පරිගණකයක් හරහා උගුර කන නාසය වැනි ඉන්ද්‍රියන්ගේ අභ්‍යන්තර දර්ශන ලබාගෙන රෝග විනිශ්චය කිරීමට මෙහි හැකියාව පවතිනවා. මම මේ නිර්මාණය කරපු උපකරණෙන් කිමීටරයක් එකහමාරක දුරකින් ඉඳලා බලන්න පුළුවන්. එතකොට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සම්පූර්ණ ආරක්ෂිතයි. මේ අතර COVID-19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ගැබිනි මව්වරුන්ගේ ප්‍රතිකාර සඳහා වෙන් කෙරුණු නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලට නාවික හමුදාව විසින් භෞතික සම්පත් රැසක් ලබා දී ඇති අතර ඒ අතරට රොබෝ යන්ත්‍රයක් ඇතුළත්. මෙම රොබෝ යන්ත්‍රය හරහා රෝගීන්ට අවශ්‍ය ඖෂධ ඇතුළු සැපයුම් සිදු කළ හැකි අතර සංනිවේදන කටයුතු දුරස්ථව සිට සිදු කළ හැකි. රැට කෑම කෑවද ඔබ?